समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्स सुनन्तु संघमुक्कदं धम्मස්සවන कालो अयं बधन्ता धम्मස්සවන कालो अयं बधन्ता धम्मස්සවන कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස गौरवनीय මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි උතුම් පුරපසළොස්වක පොහොය දවසේ පෙහෙවස් සමාදන් වෙලා එදා අතීතයේ පටන් ගිහි උපාසක අය සිද්ධ කළා වූ ඒ උතුම් වැඩපිළිවෙල පසළොස්වක පොහොය දවසේ සිද්ධ කරමින් ආරාමයකට එකතු වෙලා ඒ පෙහෙවස් සමාදන් වෙලා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් වලට අනුකූලව යම් ප්‍රමාණයකට හෝ මනස පුහුණු පුරුදු කරන්න දරන උත්සාහයක් තමයි පින්වන්නේ එදා පටන් අපි ළඟ පසළොස්වක පොහොය දවස නිමිති කොටගෙනම තියෙන්නේ. අපි එදාට උත්සාහ දරනවා සීලයක සමාදන් වෙලා අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ සීලය සම්මත සීලය හරි යම් ප්‍රමාණයකට ආරක්ෂා කරගන්න ඒ සම්මත ශික්ෂාපදවල සමාදන් වෙලා ඒ ශික්ෂාපදවල සමාදන් වෙලා ඒව තුළ හික්මිනවා අපි පුළු පුළුවන් විදිහට හරි ඒ ගුණධර්මයේ දියුණු කරනවා. මෙම කාලයක් මේ ගුණධර්මයන් දියුණු කරනකොට තමයි පින්වත්නි අපිට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ආර්ය මාර්ගය යම් ප්‍රමාණයකට හෝ විවර කරලා තමන් තුළින් දකින්න හැකියාවක් අවස්ථාවක් උදා වෙන්නේ මේන්න මේ කරන වැඩපිළිවෙළවල් කාලයක් කරගෙන යන අයට. ඒ කියන්නේ පින්වත්නි ඔබ මේ පොහොයට පෙහෙවස් සමාදන් වෙලා මේ ප්‍රතිපත්තිමය පූජාවන් සිද්ධ කරමින් ආමිසමය පූජාවන් සිද්ධ කරමින් මේ කටයුතු කරගෙන යන විට ක්‍රමක්‍රමයෙන් ඔබගේ සිත් මේ පැත්තට නැඹුරු වීමක් වෙනවා පින්වත්නි. ඒකයි ගිහි පින්වතුන් වන ඔබ පින්වත්නි පංචශීලය නිසිසේ ආරක්ෂා කරන්න දක්ෂ වුණොත් ඔබට පංචශීලය පින්වත්නි ඔබගේ නිත්‍ය සීලය වන පංචශීලය ඔබට ආරක්ෂා කරමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම්
ඒ සීලය මත පිහිටලා ඔබට උතුම් මේ ලෞතුරු මාර්ගය විවෘත කරගන්න පුළුවන් වෙනම පින්වන්නේ අවංකව පංචශීලය මත පිහිටලා කටයුතු කළොත්. අපි දැන් මේක සෑම අවස්ථාවකදීම ඊතා විශේෂ අවස්ථාවකදීම ඔබට පංචශීලය අනුමෝදන් කරවනවා. හැබැයි අදත් හැරිලා බැලුවොත් ඔබ තුල අනුමෝදන් වුණාට පංචශීලය තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ අපොහොසත් වෙලා තියෙනවා පින්වත්නි පන්සිල් ටිකවත් ආරක්ෂා කරන්න. හැබැයි ඔබ දක්ෂ වුණොත් මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. හැබැයි අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙන්න මත්තෙනුත් සීල සමාදාන කටයුතු තිබුණා. අට සීල සමාදන් වීම තිබුණා. හැබැයි ඒ තිබුණා අදටත් ඔබට අප අට සීල් සමාදන් කරවීම කරවනවා. ඒක මත ඔබ පිහිටන්න. ඒ කියන්නේ මේ සීලය නිසිසේ ආරක්ෂා කරන්න. පින්වත්නි ඔබට පුළුවන් නම් පංචශීලය ආරක්ෂා කරන්න කාලයක් මම හරියට හොයලා බලලා තියෙනවා පින්වත්නි. සමහර උදවිය මාර්ගඵල ලැබලා කියලා ඒ විදිහෙන් ලෝකයාට ඉදිරිපත් වෙනවා කියනවා. හැබැයි පංචශීලයේවත් නැහැ. ඒ නිසා මේ පංචශීලය ආරක්ෂා කරගෙන ඒ වටපිටාව තුල මානසිකත්වය පවත්වා ගන්න පුළුවන් වුණොත් ඔබට ඉදිරි ගමනක් ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවා පින්වත්. ඒ නිසා කල්පනා කරගන්න ඒ සීලය මත පිහිටලා කල්යාණ මිත්‍රයෙකුත් මුණ ගැහුනොත් ආන්න එතකොට ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ සීලය ඔබ තුලින්ම අවබෝධ කරගන්න ඔබට පුළුවන් සැබෑ සීලයක පිහිටන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට පින්වත්නි අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවේ මේ අවස්ථාවේ අපිට මේ දේ කරගන්න අපොහොසත් වුණොත් බලන්නකෝ සාමාන්‍යයෙන් පින්වත්නි මේ මන් නිකන් කියන්නේ මේවා අර නිකම් ධර්ම දේශනාවකට මුලින් කිව යුතු නිසා. මොකද මේ එකක්වත් ඔබට අදාළ නැහැ. අදාළ නැහැ. මේක සංසාර දුකෙන් අත මිදී මරමුණු කරගත්ත අයට විතරයි අදාළ. එහෙත් මම නිකන් කියනවා. මොකද්ද බලන්න පින්වත්නි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ආයුෂ පින්වත්නි අවුරුදු 80ක් විතර වෙලානේ. සාමාන්‍ය හිතන්නකෝ අපේ ආයුෂ අවුරුදු 80කට විතර වෙලානේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට ආයුෂ අවුරුදු 120ක් වුණානේ. දැන් 2600ක් කාලය ගෙවිලා යනකොට අවුරුදු 80කට 75කට විතර දැන් අපේ ආයුෂ ඇවිත් තියෙන්නේ. එතකොට ඔබ දැන් පරණ අය කීප දෙනෙක් නම් ඉදී 90 100 වෙනකන් දැන් ඉන්න අයට පින්වත්නි අවුරුදු 70 75 වෙනකොට ඒ අයගේ ආයුෂ ඉවරයි. හැබැයි පින්වත්නි ඒ දැන් අපට
අවුරුදු 75ක ආවුසක හිටියත් අපිට ඒ ආවුසක හිටියත් මැරෙනව කියලාවත් හිතෙනවද? මම ඒකයි කිව්වේ ඔබට මේක අදාළ නැහැ කියලා. මැරෙනව කියලාවත් හිතෙනවද? එතකොට බලන්න පින්වත්නි, විපස්සී බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන කාලයේ ආවුස අවුරුදු 80000යි. අවුරුදු 80000යි. එතකොට දැන් ආවුස අවුරුදු 75ක් විතර වෙලා. එතකොට පින්වත්නි, දැන් ඔබ පොඩි විදිහට හරි කල්පනා කළොත් අපි අවුරුදු 75කින් 80කින් මිය පරලොව යනව නම් අපට දැනට ආවුස අවුරුදු 40ක් හෝ 50ක් වෙනව නම් තව කොපමණද බලන්නකෝ. කොච්චර වැඩ කරත් කුමන දෙයක් කළත් තව කොපමණද බලන්නකෝ තියෙන්නේ. ඇයි මේ ඇත්ත පේන්නේ නැත්තේ පින්වත්නි? දැන් ඔබට 50ක් වෙනව නම් ඔබ පින්වත්නි අවුරුදු 80ක් ජීවත් වුණත් එතකොට ඔය 80න් එතකොට ඔබට අන්තිම අවුරුදු 10ක් විතර ඉන්න වෙන්නේ දේව දූතයෙක් විදිහට. අර එකතන මල මුත්‍ර ගොඩේ ඉන්න අවුරුදු 70 80 වෙච්ච වයෝ වෘද්ධ කෙනෙක් විදිහට ඉන්න වෙන්නේ. එතකොට ඔතනිනුත් අවුරුදු 20ක් විතර වගේ ප්‍රමාණයක් නේ පින්වත්නි ඔබට යම් විදිහක මේ කාමයන් පිනවමින් මනසින් හරි කාමයන් පිනවමින් ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ අවුරුදු 20ක් තරම් ප්‍රමාණයක්. එතකොට මේ 20ට දැන් බලන්න අවුරුදු 20ක් බලන්න අවුරුදු 20ක් දවස් 7000ක් විතර දින 7000ක් විතර වගේ ආසන්න ප්‍රමාණයක් ඉන්න තියෙන්නේ. එතකොට පින්නන්නේ මේ සුළු දින ගානටවත් ඔබට හිතෙනවද ඔබට දෙයක් කරගත යුතුයි කියලා? ඔබට හිතෙන්නේ දරුවන්ට දෙයක් කරන්න නේද? ඔබට හිතෙන්නේ ඥාතීන්ට දෙයක් කරන්න නේද? ඔබට හිතෙන්නේ රටට දෙයක් කරන්න නේද? බලන්නකෝ පින්වත්නි. ඒ දේ එපා කියනව නෙමෙයි. මේ වෙලා තියෙන්නේ ඇත්ත වහලා ඔබට ඊට හැන් තියෙන දර්ශනයක් පෙන්වලා තියෙනවා. දැක්මක් පෙන්වලා තියෙනවා. ඒ නිසා මේ අවුරුදු 50 පැනපු අයත් මේ රටට වැඩ කරන්න යන්නේ. ජනතාවට වැඩ කරන්න යන්නේ. ඥාතීන්ට වැඩ කරන්න යන්නේ. හැබැයි තමන් අතහැරලා. මේ කියන ඒවා ඔබට අදාළ නැහැ. මම නැවතත් කියන්නේ ඔබට අදාළ නැහැ. අපිට අදාළ මම මේ නැවත මම මතක් කරගන්න එක. ඒ නිසා එතකොට හිතෙන්නේ අන් අයට කරන්න. අපි ඇතෑරලා තමන් අතහැරලා. පින්වත්නි, ඔබ හිතනවද කිසි දවසක තමා ගැන රැකවරණයක් තමාට සලසා ගන්න නැති, තමාට පිහිටක් පිළිසරණක් හදාගන්න නැති කිසිම කෙනෙක් පින්වත්නි දරුවන්ට පිහිටක් පිළිසරණක් කරයිද? ඥාතීන්ට පිහිටක් පිළිසරණක් කරයිද? රටට පිහිටක් පිළිසරණක් කරයිද?
ඔබ හොඳට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට පිහිට පිළිසරණ කරගත්තා. එහෙම පිළිසරණ කරගෙන පිහිට පිළිසරණ කරගෙන ආන්න ඥාතීන්ට පිහිට වුණා. මුළු සමස්ත ලෝක ධාතුවටම පිහිට වුණා. සියලු සත්ව ප්‍රජාවටම පිහිට වුණා. හැබැයි තමන්ට පිහිටක් පිළිසරණක් හදාගෙන. ඒ නිසා පින්වත්නි දැන් බලන්නකෝ ඔබ ගැන හිතන්නේ ඔබ අන් අය ගැන හිතන්නේ. බලන්නකෝ පින්වත්නි ඇයි දැන් මේ මොකද්ද මේ වෙන්නේ? ඔබ ගැන හිතන්නේ ඔබ අන් අය ගැන හිතන්නේ. ඔබට ඔබ ගැන හිතන්න වෙලාවක් නැහැ. ඔබ දරුවෝ ගැන හිතන්නේ. ස්වාමි පුරුෂය බිරිඳ ගැන හිතන්නේ. මේ තමන්ට තමන් ගැන හිතන්න වෙලාවක් ඇත්තේ නෑ. බලන්න කොපමණ දක්ෂ වෙලාද මාරයා පින්වත්නි ඔබේ ඇස් වහන්න. ඔබේ ඇස් වහන්න කොපමණ දක්ෂ වෙලාද බලන්නකෝ. මේ ඇත්ත වහනවනේ. වහලා දැන් ඔබට අරමුණක් දීලා තියෙනවා. මේ දරුවෝ ගැනම හිතන්න. එයාලගේ අභිවෘද්ධියම හදන්න. ඔබේ මුළු ජීවිතේම කැපකරන්න. අන්තිමට මැරිලා යන්න. දැන් මෙතන හිතන්න එපා දරුවන්ට ඥාතීන්ට උදව් කරන්න එපා කියන එකක් නෙමෙයි. දැන් ඔබ අතහැරලා ඔබට රැකවරණේ අතහැරලා ඔබට පිහිට අතහැරලා ඔබ අන් අයට පිහිට වෙන්න හදනවා. ඔබට කිව්වොත් තවත් තේරෙන භාෂාවෙන් ඔබ ගිලෙන ගමන් අන් අය ඒකට කරන්න හදනවා. කොච්චර අනතුරක්ද බලන්න. අන් අය ඒකට කරන්න හදනවා. ඒ නිසා පින්නන්නේ මේක දකින්න. දැන් මේ පුදුම වැඩේ කියන්නේ පින්නන්නේ වෙලාවකට හිතෙනවා ඇත්තට මේ මිනිස්සු මොනවද මේ කරන්නේ කියලා. ඇයි? අනේ මේ පොඩි ආවුසයි. දැන් ඒ ආවුස වලින් ගොඩක් ගිහිල්ලා ඉවරයි. එතකොට පින්වත්නි තව ඊටාම පොඩි කාලයයි තියෙන්නේ. හැබැයි ඒ පොඩි කාලේ ඒගොල්ලොන්ට මේක අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. බලන්නකෝ දැන් ඔය මට පව් දවසක මේ දේශපාලන කතාවක් නෙවෙයි දේශපාලඥයෙක් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා ඇමතිවරේ. ඉතින් බැලුවන් අවුරුදු 80ට එක අවුරුද්දයි තියෙන්නේ. හැබැයි මේ සැරේ ඡන්ද ඉල්ලනවා. පුදුම හිතෙනවනේ පින්වන්නේ. කියන්නේ අපිට නම් දැන් පින්නන්නේ මේ ඇස් දෙකක් තියෙනවා. දැන් වම් මෙහෙන් මේක බලනකොට දකුණු දැන් වම් මෙහෙන් මේ බලනකොට දකුණු මෙහෙන් පේනවා. දැන් වම් මෙහෙන් දැන් මේ නැකිටලා ඉන්නව පේනවා. වම් මෙහෙන් පෙට්ටිය පේනවා. වම් මෙහෙන් නැකලා ඉන්නව පේනවා. දකුණු මෙහෙන් පෙට්ටිය පේනවා. දැන් වම් කනට අර කියන එක ඇහෙනකොට දකුණු කනට ඇහෙනවා අර ගෙනියනකොට ගහන ශබ්දේ ඒක ඇහෙනවා. මෙයාලට ඒක ඇහෙන්නේ නෑනේ. ඒ කියන්නේ පින්නන්නේ වයස අවුරුදු 80ක් විතර සම්මතයේ සසර කරපු පිනට හරි ඇවිල්ලා ඉන්නවා කියන්නේ තව කී දවසකින් මේ පොළොවට පස් වෙනවද? ඇයි එතකොට එයාලට දෙයක් කරගන්නවත් මේ හිත පිහිටන්නේ නැත්තේ? මේක වහලා තියෙන්නේ කවුද මේ ඇත්ත? බලන්නකෝ පින්වත්නි. මේ පින්වත්නි කෙලෙස් බරිත ලෝකය සකස් වෙනකොට මේ මාරයන්ගේ වැඩ පින්වත්නි. එදා ඔබ අහලා ඇති
අර බ්‍රහ්මදත්ත රජතුමා කරන වෑමියට කියනවලු මේ කතා අහලා තියෙනවනේ මොකක්ද? කරන වෑමියට කියනවලු බ්‍රහ්මදත්ත රජුරුව කුමක්ද? මොකද්ද? එක කෙස් ගහක් ඉදිච්ච එක කෙස් ගහක් හරි දැක්කොත් කියන්න ඒක ගලවලා මට දෙන්න. රජකම අතහැරලා යනවා වනයේට ගිහිල්ලා බවුන් වඩනවා කියලා. ඒ අවුරුදු 80000ක් විතර ආවුස තියෙන කාලවල. අද පින්වත්නි ඔබ කොච්චර ඔබට මේ කෙලෙස් වලින් ඔබ වහලා තියෙනවද කියනවනම් කෙලෙස් වලටම ඔබ ආදරය කරනවද කියනවනම් පින්වත්නි අද එදා කණ්ණාඩි තිබිලා නැහැ. ඒක නිසා නෙවෙයි රජුරුව කියලා තියෙන්නේ එක ගහක් හරි දුනොත් පෙන්නන්න. අද කොහොමද? අද හැම පැත්තටම පේන කණ්ණාඩි තියෙනවා. අද ඔබ හිතුවොත් ඔබේ දැන් මේක හිතන්න ඔබට දෙයක් නැත කියන එක මම දන්නවා. අද ඔබ ඔබේ ඔළුව දෙසේ පිළ බැලුවොත් කෙස් ගහක් සුදු වෙලා තියෙනවද? දැන් ප්‍රශ්නේ කළු කෙස් ගහක් හොයාගන්න අමාරු තරමටම සුදු වෙලා. හැබැයි දැන් මේ කළු කොණ්ඩේ ඒ සුදු වුණා කියන්නේ මේන සම්මත අභාවය පටන් ගත්තා. හැබැයි දැන් අනේ එදා අවුරුදු 80000 අවුස තියෙන කාලේ රජවරු ඔය දැක්ම දැක්කට දැකලා මේ අතහැරීමට ගියාට අනේ පින්වත්නි ඔබට ඩිංගක්වත් හිතෙනවද එහෙම? බලන්නකෝ. ඔබට පොඩ්ඩක්වත් හිතෙනවද දැන් ඔබේ කොණ්ඩේ සම්පූර්ණ ඉදීගෙන එනව නේද? අනිත් එක එතෙන්දි දැන් අපිට ආවුස තව කොපමණ ස්වල්ප කාලයක්ද මේ තියෙන්නේ කියලා ඔබට හිතෙනවද? ඔබට හිතෙන්නේ නැහැ. එතකොට මේ එදා හිටපු රජවරුන්ට අවුරුදු දහස් ගණන් ආවුස තියෙන එදා හිටපු රජවරුන්ට එහෙම හිතෙන්න අද සාමාන්‍ය රැකියාවක් කරලා සාමාන්‍ය වේතනයක් ලබා ගන්න ඊටාම අඩු ආවුසක් තියෙන රෝගී ප්‍රමාණය ඊටාම බහුලව තියෙන ඔබට එහෙම හිතෙනවද? දැන් එදා හිටපු දහස් ගණන් ආවුස තියෙන නිරෝගී භාවය තියෙන රජවරුන්ට එහෙම හිතෙනවා අද ස්වල්ප වේතනයක් ලබන බහුල රෝගවලට ගොදුරු වෙලා තියෙන අල්ප ආවුසක් තියෙන ඔබට ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? ඔබට එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි? ඒක තමයි පින්වත්නි මේ කෙලෙස් වල ස්වභාවය. මේ කෙලෙස් වල ස්වરૂපය ඒක තමයි පින්වත්නි. එහෙනම් මේ කරලා තියෙන්නේ මොකද්ද? ආන්න දැන් මේ එන්න කෙලෙස් බරිත ලෝකයක් තියෙන්නේ. කෙලෙස් වලටම ලොල් වෙලා කෙලෙස් වලටම ගිජු වෙන ලෝකයක් තියෙන්නේ. එදා බ්‍රහ්මදත්ත රජුරුව කෙස් ගහ ඉදුණන් කියනවා රජකම අතහැරලා බවුන් වඩන්න කැලයට යන්න. අවුරුදු දහස් ගණන් ආවුස අද ඔබ ඉදෙන කෙස් ගහ කළු කරන්න උත්සාහ දරනවා. ඒ කියන්නේ ඇත්ත වහන්න උත්සාහ දරනවා. ලෝකය රවටන්න උත්සාහ දරනවා ඔබ රැවටිලා.
ඒ නිසා පින්වත්නි උත්තරය ඕක නෙමෙයි මේක දකින්න. මේක දකින්න. පින්වත්නි කෙනෙක් මැරුණොත් කෙනෙකුට හරි සංවේගයක් ඇති වෙනවා. හිතයිසී කෙනෙකුට. ඔබේ හිතයිසී කෙනෙක් අහිමි වුණොත් පුදුම සංවේගයක් ඔබට දැනෙයි. හැබැයි පින්වත්නි ඔබට ඒ සංවේගය දැනෙන්නේ බැඳීම් ටික මතමයි. බැඳීම් ටික මතමයි. හැබැයි ඔබට ඊට එහා පොඩි හෝ බුද්ධියක් තියෙනවා නම් ඔබට ඒ සංවේගය දැනෙන්නේ බැඳීම් ටික මත නෙමෙයි. අනේ මේ මිනිස්සයා මේ අතිශය දුර්ලභ වූ මනුස්සාත්මය ලැබුවා දුර්ලභ බුද්ධ ශාසනය තුල. එතකොට මෙයා මේ දුර්ලභ බුද්ධ ශාසනයෙන් ලබාගත් ප්‍රයෝජනේ කුමක්ද? ආයේ බුදුවරයෙක් පහළ වෙන්නේ තව බොහෝ කාලයකට. එතකොට මෙයා ඒසා දක්වා කාලයක් ඉන්න වෙන්නේ සතර අපායවල වල. සතර අපායවල. පින්වත්නි ඔබ මේ කියන දෙයට කැමති නැති වෙයි. එහෙත් මේක ඇත්ත. මනුස්ස ලෝකයේ ආපු මිනිස්යන්ගෙන් නැවත මනුස්ස භාවය ලබන්නේ ඊටාම ස්වල්පයයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නියසිල මතට ගන්න වැලි ප්‍රමාණය තරම් ස්වල්පයයි. මහා පෘථුවියේ තියෙන වැලි ප්‍රමාණය පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක් යන්නේ සතර අපායේ. එතකොට දැන් ඔබ ඔය උදාහරණේ ඔබ එච්චර පිළිගන්නේ නැහැ පින්වත්නි. මොකද ඔබට මායය ආවේශ වෙලා ඉන්න නිසා, කෙලෙස් වලින් ඒක වහපු නිසා ඔබ ඒක පිළිගන්නේ නැහැ. හැබැයි ඔබ දන්න දෙයක් තියෙනවා. ඔබ දැන් මේ වැඩසටහන් වල හරි ටිකක් සම්බන්ධ වෙලා ඉන්න නිසා හරි ඔබ දන්න දෙයක් තියෙනවා. ඔබ නිරන්තරයෙන්ම ඔබේ ඥාති හිතයිසීන් නිරන්තරයෙන්ම ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් මනෙන් අරමුණු පරිහරණය කරමින් බැඳීම් ඇතිවෙන විදිහට ගැටීම් ඇතිවෙන විදිහට මානසිකත්වයන් පවත්වනවා නේද? එතකොට පින්වත්නි එහෙම බැඳීම් ඇතිවෙන විදිහට ගැටීම් ඇතිවෙන විදිහට මානසිකත්වයන් පවත්වපු උදවිය මැරිලා මිය පරලව ගියාට පස්සේ ඔබ හරියට ශෝක කරනවා. ඔබ හරියට දුක් වෙනවා. ඔබ හරියට දුක් වෙලා දිවි හිමියෙන්ම එයාලට පින් දෙන්න කියලා විවිධ වූ ක්‍රමවේදයන් සොයනවා. විවිධ වූ ක්‍රමවේදයන් සොයනවා. හැබැයි එතකොට දැන් බලන්නකෝ ඔබ එයා ජීවත් වෙලා ඉද්දි, එයා මේ මනුස්ස ලෝකයේ ඉද්දි ඔබ එයාට මේ උතුම් බුද්ධ ශාසනය ගැන, ධර්මය ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන සිත පිහිටවලා, සීලයක පිහිටවලා, දාන් දෙන්න හුරු කරලා, දන් දෙන්න හුරු කරලා, භාවනාවට හුරු කරලා තිබුණද කියලා බලන්න. දැන් ඔබම දන්නවා ඔය අහපු ප්‍රශ්න ස්වල්පයෙන්ම ඔබේ ගෙදර ඥාතිය පාස්ද ෆේල්ද කියලා. ඔබේ ගෙදර ඥාතිය ඒකෙන් පාස්ද ෆේල්ද කියලා ඔබ දන්නවා. එතකොට එහෙම පරාද වෙච්ච කෙනා මිය පරලව යනකොට ඔබ දන්නවා
හිසේ තියපු බරක් බිම තියන්න වගේ එයා ගිහින් උපදින්නේ කොහේද? සතර අපායේ. හිසේ තියපු බරක් බිම තියන්න වගේ ගිහින් උපදින්නේ සතර අපායේ. හැබැයි ඕගොල්ලෝ දැන් පිළිගන්නවද ඔබේ නෝනා මහත්තයා අම්මා තාත්තා දරුවෝ ඥාති යහළුවෝ ඔය මැරිච්ච අය එහෙ ගිහිල්ලා කියලා ඔබ පිළිගන්නවද? එහෙම පිළිගන්නේ නැහැ. ඇයි? එතනත් ඔබේ හිත පින්වත්නි වහලා. ඇත්ත පිළිගන්නේ නැහැ. ඇයි? ඔබ දැන් ඇවිල්ලා අනුශාසනා අහනවා. ඒතර කයෙන් වචනෙන් සිතෙන් වැරදි දේවල් සිද්ධ කළොත් ලාමක අකුසල ධර්මයන් කළොත් එයාලට පාපී අකුසල ධර්මයන් සකස් වෙනවා. ඒ පාපී කර්මවලට එයාලා ගිහිල්ලා සිව්වපායේ උපදිනවා කියන එක ඔබ අහලා තියෙනවා. හැබැයි දැන් ඔබ මේකට ගලපන්නේ නැහැ. ඒකට ගලපන්නේ නැහැ. ගලපන්නේ නැතුව දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? අනේ දැන් ඔබ කියන වෙන දේවල් හොඳට හිටියා. මොකුත් වැරදි කරේ නැහැ. දැන් ඔබ හිතන්නේ මේ රාජ්‍ය දඬුවමට අහු වෙන වැරදි කරේ නැත්නම් හොඳ පුජ්‍යලයක් කියලා. පින්වත්නි සම්මත ලෝකය තුල යා හොඳ තමයි. හැබැයි පරමාර්ථ ලෝකය තුල පින්වත්නි රාජ්‍ය දඬුවමට අහු වෙන වැරදි නෙමෙයි. ඔබ සිත වැරදි විදිහට හසුරවන්නේ නම් කය වැරදි විදිහට හසුරවන්නේ නම් වචනය වැරදි විදිහට හසුරවන්නේ නම් ඔබ වැරදිකරුවෙක්ද නැද්ද? වැරදිකරුවෙක්. සම්මත ලෝකය තුල නම් සොරකම් කළොත් ප්‍රාණඝාතය කළොත් වැරදිකාම සේවනයේ යෙදුනොත් ඒ දේවල් සිද්ධ කළොත් රාජ්‍ය දඬුවම් ඔබට ලැබෙයි. හැබැයි සම්මතය තුල රාජ්‍ය දඬුවම් ඒවට ලැබෙයි. සමහර ඒවට නොලැබෙයි. හැබැයි රාජ්‍ය දඬුවම් නොලැබෙන වැරදි කියන්නේ ලැබෙන වැරදි ඔබ නොකලට රාජ්‍ය දඬුවම් ලැබෙන වැරදි ඔබ නොකලට ඔබ හිතෙන් ලෝභය පරිහරණය කරනවා නම් රාජ්‍ය දඬුවම් ලැබෙන වැරදි ඔබ නොකලට ඔබ සිතින් ද්වේෂය පරිහරණය කරනවා නම් රාජ්‍ය දඬුවම් ලැබෙන වැරදි නොකලට ඔබ කයෙන් සිතෙන් කයෙන් ඒ වැරදි දේවල්ම පරිහරණය කරනවා නම් නැත්තම් ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරනවා නම් එතකොට ඔබට දඬුවම් තියෙනවා ඒවට. ඒක රාජ්‍ය දඬුවමට වඩා බොහෝ කාලයක් දඬුවම් විඳින්න ලැබෙනවා. ඔබ අහලා ඇති පින්වත්නි යමෙක් නිරයට වැටුනොත් අවුරුදු ලක්ෂ ගණන් දසලක්ෂ ගණන් නිරේ දුක් විඳින්න වෙනවා. ඔබ රාජ්‍ය වරදකට අහු වෙලා රාජ්‍ය දඬුවම ලබන්නේ ඊටාම වසර කීපයයි දින කීපයයි ජීවිතාන්තය දක්වා විතරයි. හැබැයි ඔබ ලෝභය පරිහරණය කරලා ද්වේෂය පරිහරණය කරලා මෝහය පරිහරණය කරලා ඒ සකස් කරගන්න ලාමක අකුසල් ධර්ම ටික නිසා ඔබ නිරේ ගිහිල්ලා ඉපදුනාට පස්සේ ජීවිතාන්තය දක්වා නෙමෙයි අවුරුදු කල්ප ගණන් ඒ වැයි දුක් විඳින්න වෙනවා. ආන්න එතකොට පින්වත්නි ඔබට පිහිටට කවුරුවත් නැති වෙනවා.
කිසිම කෙනෙක් නැති වෙනවා පින්නත්. අද සමහර විට ඔබ ලෝභය පරිහරණය කරන්නේ දරුවෝ නිසා වෙන්න පුළුවන්. ද්වේෂය පරිහරණය කරන්නේ දරුවෝ නිසා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඔබ දරුවෝ නිසා, නෝනල මහත්තයලා නිසා, ඥාති හිතයිසීන් නිසා ලෝභ, ද්වේෂ, මෝහ පරිහරණය කරලා පහලට වැටුනම ඉන් ගොඩ ගන්න අර කවුරුවත් ඔබට ඇත්තේ නෑ පින්වත්. ඒකමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි, තමාට තමා විතරමයි, තමාගේ පිහිට තමාම සාදාගත යුතුයි. දැන් පින්වත්නි, ඔබට තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා නම් ඔබ ඔබෙන්ම පටන් ගන්න. මේක ආරම්භ කරන්න. මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න. දැන් එතකොට ඔබට තේරෙනව නේද පින්වත්නි, ඔබේ මිය පරලොව ගිය ඥාති හිතයිසින් කොහේ ඇද්ද කියන එක දැන් හිතාගන්න. පොඩි හෝ දෙයක් තේරෙනව නේද? එතකොට ඒ වගේම ඔබට තේරෙනව නේද, ඔබ මිය පරලොව ගියොත්, ඔබ මැරුණොත් ඔබට මොනව වෙයිද කියන එකත් දල වශයෙන්වත් හිතා ගන්න පුළුවන්ද, බැරිද? පුළුවන්. ඇයි පින්වත්නි, ඇත්තටම අර අවුරුදු දහස් ගණන් ආවුස තියෙන කාලේ ඒ රජවරු මේ රජකම් මත හැරලා කෙස් ගහක් ඉදෙන බව දැක්ක හැටියේ රජකම් මත හැරලා මේ වනාන්තර වලට යනවා බවුන් වඩන්න. අද මේ අල්ප ආවුසක් තියෙන, ඒ අල්ප ආවුසෙනුත් 4/3 ආවුසේ භුක්ති විඳපු ඔබට හැදිලා තියෙන්නේ මොකක්ද මේ? මේක ඇත්ත දකින්න. මේ අල්ප ආවුසේ තියෙන, මහා රෝගාබාධ තියෙන ඔබ තවදුරටත් බලන්නේ පෝෂණය කරන්න මොනවද කියලා බලන්න. කෙලෙස්මයි පින්වත්. බලන්න, ඔබේ ගෙදර ටීවී එකක් තියෙනවා කියන්නෙම, ඒ ටීවී එක නරඹනව කියන්නෙම, ඔබට හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා කියන්නෙම, ඒ හෑන්ඩ් ෆෝන් එක භාවිතා කරනවා කියන්නෙම මේ කෙලෙස්මයි. කෙලෙස්මයි සකස් කරන්නේ. කෙලෙස්මයි. ඇයි යන්නේ පින්වත්නි මේ මෙහෙම වෙලා තියෙන්නේ? මේක මාර උගුලක් පින්වත්නි. පින්වත්නි මේකෙනම් පින්වත්නි මේ ඇත්තමයි කියන්නේ. මේකෙනම් ඔබට කොහොමවත් ගැලවෙන්න බෑ පින්වත්නි. පින්වත්නි දැන් තමයි මේ කොරෝනා වෛරසයත් ආවට පස්සේ ඒ මාස ගානේ අපි ටිකක් කල්පනා කරා ආරණ්‍ය සේනාසනයේට වෙලා ඉඳගෙන පින්නදී. එතකොට අපිට හොඳටම තේරෙනවා කිසි දවසක පින්නදී මට නම් දැනෙච්ච දේ ඔබට ගැලවෙන්න බෑ. මාර්යා ඒ තරමට පින්නදී ඔබට පුදුම හිතයිසි. ඔබට ගැලවෙන්න බෑ පින්නදී. ඔබේ හිත සතුටු කරන්න පුළුවන් අපිට මෙහෙම දානයක් දෙන්න කියලා, වස්වසවන්න කියලා, පුද පූජාවක් කරන්න කියලා, අනුශාසනාවක් අහන්න කියලා, ඒ දේවල් වලින් ඔබට සතුටු කරවන්න පුළුවන්. මහා පුණ්‍ය කර්මයක් ලැබෙයි. හැබැයි ඔබට ගැලවෙන්න බෑ පින්වත්. මේක ඇත්තමයි. එහෙම ගැලවෙන්න බෑ. ඇයි පින්වත්නි මේ ස්වල්ප ආයුසේ මේ මරණයේ පෙනිපෙනී තියෙද්දී ඒ ආයුෂ ස්වල්පේනොත් 4/3 ගෙවලා දාලා තියෙද්දී ඉතිරි 4 තියෙන අයත් බලන්නකො මොනවද හිතන්නේ කියලා. එයාලත් ටෙලිෆෝන් පාවිච්චි කරන්නේ. එයාලත් ටීවී එක භාවිතා කරන්නේ. එයාලත් දේශපාලනය කරන්නේ. පුදුම වැඩේනේ. ඇයි මේ පින්වත්නි
යාළත් යන්නේ දරුවන්ගේ දරුවෝ ටික නලවන්න. ඒව බලා ගන්න. ඇයි මේ වෙලා තියෙන්නේ මොකද මේ? ඒ තරම්ම පින්වත්නි කෙලෙස් වලට බර වෙලා. ඒ තරම්ම කෙලෙස් වලට බර වෙලා. දැන් පින්වත්නි සමහර අය ඉන්නවා එයාලා කියනවා අපිට මේ සියල්ල දාලා එන්න පුළුවන්. හැබැයි දරුවගේ දරුව තමයි අතහරින්න බැරි. අනිත් සේරම දාලා එන්න පුළුවන් කියනවා. නෑ පින්වත්නි ඒ දරුවගේ දරුව කියන්නේ ඔබට අලුත ලැබුණු ආස්වාද ජනකයක් විතරයි. අලුත ලැබුණු ආස්වාද ජනකයක් විතරයි. ඔබට තව තියෙනවා ඊට එහා ගිහිපු තව අතහරින්න බැරි ඒවා තියෙනවා. ඒ නිසා පින්නන්නේ ඔබ මේ කොපමණ අනුශාසනා ඇහුවත් ඔබ මේ කොපමණ වැඩ කටයුතු කළත් පින්වත්නි ඔබට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ගැලවෙනව නම් පින්වත්නි ගැලවෙන්න තියෙන මිනිස්සුන්ට තියෙන හොඳම කාලය තමයි මේ කාලය. ඇයි මේ කාලය හොඳම කාලය කියන්නේ පින්වත්නි? මේ හිටපු කෙනා මේ මැරිලා වැටෙන ලෙඩවල් මේ වේගෙන් ආවුස ගෙවිලා යන පොඩි ආවුසයි අපිට තියෙන්නේ. දැන් එතකොට පින්වත්නි මෙහෙම ගෙවිලා යන අපිට මේක අවබෝධ කරගන්නවත් මේ පොඩි කාලෙන් උත්සුක වෙන්නේ නැත්නම් කොහොමද පින්වත්නි ස්වභාවය? හැබැයි මම මෙහෙම කිව්වට පින්වත්නි මේ පොඩි කාලින්න ඔබ තමයි මේකට මේ කැප වෙන්නේ නැත්තේ. හැබැයි අවුරුදු 80000ක් ආවුස තියෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ පින්වත්නි මීට වඩා බොහෝ සෙයින් දහමට නැඹුරුයි. ඒගොල්ලෝ මීට වඩා අතහැරීම් මනසේ පුරුදු කරනවා. දැන් පින්නදි මේ ඉන්න ඔබ කිසිම විටක පින්නද ඔබ මේ කියන ඒවා වැරදි විදිහට හිතන්න එපා. ඔබ කිසිම විටක අතහැරීම පුරුදු කරන්නේ නැහැ. ඔබ දැන් මේ කියන එක පිළිගන්නේ නැහැ. ඔබ කියන්නේ අපි අතහැරීම පුරුදු කරනවා. ඔබ මේ පුරුදු කරනවා කියන්නේ පින්නදි මේ අල්ලපු ඒවා දෙන එක නෙව. අල්ලපු ඒවා දෙන එක නෙමෙයි අතහැරීම පුරුදු කිරීම කියන්නේ. සැබෑ අතහැරීම කියන්නේ සිතෙන් අල්ලපු දේ අතහරින්න පුළුවන් කියන එක තමයි සැබෑ අතහැරීම කියන්නේ. ඔබට අතින් අල්ලපු දේවල් නම් දෙන්න පුළුවන්. අතින් අල්ලපු දේවල් නම් අතහරින්න පුළුවන්. හැබැයි ඔබට ප්‍රශ්නේ තියෙන්නේ සිතෙන් අල්ලපු දේවල් අතහරින්න බෑ. දැන් බලන්නකෝ ඔබට ඇවිල්ලා අපි මෙහෙම ඇවිල්ලා පැවිදි වෙලා ඉන්න කියලා කිව්වොත් ඔබ මේ ඉන්න බොහෝ දෙනෙක් පින්වත්නි අතින් අල්ලපුව සේරව අතහරිනවා. අතහැරලෙනවා. හැබැයි සිතින් අල්ලපුව අතහරින්න බෑ පින්වත්නි. ඔබ මේක දකින්න ඔබට මේ ශාසන ප්‍රතිපදාව කරගෙන යන්න බැරි. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න බැරි. ඔබට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න පුළුවන්. ශාසන ප්‍රතිපදාව පුරුදු කරන්න බෑ. ශාසන ප්‍රතිපදාව ඉගෙන ගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය දකින්න බෑ. පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න පුළුවන්. පටිච්චසමුප්පාදය දකින්න බෑ. පටිච්චසමුප්පාදය ඉගෙන ගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බෑ. ඒව ඉගෙන ගන්න පුළුවන්. ඔච්චරයි ඔබට තියෙන්නේ. ඒව ඉගෙන ගන්න පුළුවන්. ඒව ඉගෙන ගන්න එක විතරයි කරන්නේ. එතකොට දකින්න පින්වත්නි එහෙමනම් දැන් ඔබ ඒව ඉගෙන ගන්නවා. හැබැයි ඔබට අතහරින්න බෑ. පිනනේ ඉගෙන ගත්ත ඒවා ඔබට තරම් ප්‍රයෝජන නැහැ. මක් නිසාද?
ඒ ඉගෙන ගත්ත දෙයින් ලැබෙන්න ඕන දේ ඔබට ලැබෙන්නේ නැති නිසා ඉගෙන ගත්තෙන් ලැබෙන්න ඕන දේ දැන් පින්වත්නි මෙපමණ සා අනුශාසන අහපු ඔබ මොකද්ද කරලා තියෙන්නේ? ඇත්ත මොකද්ද කරලා තියෙන්නේ? මිනිමරු අඟුලිමාලට එක බණපදයයි. බද්දවග්ගිය කුමාරවරුන්ට එක බණපදයයි. පිස්සු පටාචාරට එක බණපදයයි. දැන් බලන්න පින්නනේ පස්වග මහණු දේශනා දෙකයි. දැන් එතකොට බලන්න ඔබ කොපමණ සා අහලද කියලා. දැන් මොකද්ද ඔබට වෙලා තියෙන්නේ? දැන් ඔබ හිතන ඇති වලස්මුල්ලේ ගුණරත්න ස්වාමීන් වහන්සේ විතරෝමයි මේ අපි මොකක්වත් නැහැ කියලා කියන්නේ. මම විතර නෙමෙයි ඔබත් මේක කියනවා. ඔබ වෙන කිසි කෙනෙක් ඉදිරියේ මේ ප්‍රකාශ කරන්නේ මම කියන දේ ඔබ 100%ක්ම අනුමත කරනවා ඔබේ හදවත ඇතුලෙන්. පින්නන්නේ මේකේ ප්‍රශ්නේ මම කියන්නේ ගැලවෙන්න එපැයි. දැන් මොකක් හරි දැන් බලන්න පින්නන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ මේ අපිට. එක්කෝ අපේ අඩුවක්. එක්කෝ අහන ධර්මයේ අඩුවක්. එක්කෝ කරන වැඩපිළිවෙලේ අඩුවක්. මේ මොකෙක්වත් ගැලවෙන්නේ නැහැ නෙවෙයි. බලන්නකො පින්වත්. කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැනේ. නැත්තම් පින්නනේ එදා ඒ බණපදේ ඇහුවා. ඒගොල්ලෝ ගෙවල් දොරවල් දාලා එනවා. පින්වත්නි දැන් අද ඔබ අහපු බණ මම හිතන්නේ එදා හිටපු 80 මහා ශ්‍රාවකයෝ අහලා නැහැ. පුදුම වෙඩේ. එදා සුණාපරන්තෙට පුන්න ස්වාමීන් වහන්සේ වස්වසන්න ගිහිල්ලා මාස 4යි 500ක් දෙනා රහතන් වහන්සේලා 500ක් අරගෙන බුදුහාඳුන මුණ ගැහෙන්න එන්නේ. එදින්දී අනිත් සෝතාපන්න සකෘදාගාමී අය කොපමණ නැද්ද? රහතන් වහන්සේලා 500 නමක් අරගෙන එන්නේ. මාස 4යි. දැන් ඔබ කොපමණ කාලයක් මේක කරලා තියෙයිද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ පින්වත්නි. ඒ කොපමණ කාලයක් මේක කරලා තියෙද්ද ඒ කෙරුවට පින්වත්නි තවම සම්මත පංචශීලයේවත් ආරක්ෂා කරන්න බෑනේ. තවම පින්වත්නි ඔබ බැඳෙන තැන බැඳෙයි ගැටෙන තැන ගැටෙයි. රයිට් ඒක හරි. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයා දැන් හිත ඇතුලේ මේ ගැටීමක් නේද තියෙන්නේ කියලා සිහියම උපද්දවල දුන්නොත් දකින්නවද? දකින්නේ නැහැ. ඒ වෙලාවට දකින්නේ. එතකොට මේ අපි කරපු එක මොකක් හරි වැරද්දක් ඇති නෙවෙයි. මොකක් හරි ඇති නේ පින්නවා. එහෙනම් දැන් මේ මොන හරි දැන් මේකට ආන්සර් වෙන්න එපයි. දැන් අහනවා ගැලවෙන පැත්තට එන කවුරුවත් පේන්නේ නැහැ. කවුරුත් බලන්නේ 15ක පොය දවසට උදේට එනවා. ස්වාමීනි දස සීලය දෙන්න නැත්තම් උපෝසත අට්ඨාංග සීලයම දෙන්න. දීලා හවස 4ට කියනවා ඔබ වහන්සේ දුන්නු අට සීලය ඔබ වහන්සේ ගන්න. දෙන්න මට නැවතත් ආපහු පන්සිල් මම යන්න ඕන ගෙදර. බලන්නකො පින්න කොපමණ අවාසනාවක්ද කියලා. එදා හිටපු අය අඩුම තරමේ පින්නන්නේ ඔය ගැලුනේ. පෝයට කලින් දවසේ ඇවිල්ලා පෝයටත් ඉඳලා ඊට පස්සේ තමයි හරියට පැය 24ම උපෝසත සීලය ආරක්ෂා කරනවා. අද බලන්නකො ඔබට පුළුවන් ද කියලා. එහෙම අතහැරීමක්වත් එහෙමවත් දැන් අඩුම තරමේ පින්වත්නි මට නම් සුවර් ඔබ මේ මනුස්ස භවයේ නම් ගැලවෙන්නෙත් නෑ. ගැලවෙන මාවතකට එන්නෙත් නෑ. ඔබ ඕන විදියක හිතා ගන්න මං කියන එක පිළිබඳ එන්නෙත් නෑ.
මම කියන්නේ ඇත්ත පින්වන්ත මේ මහා ගැඹුරු වේ වරාරං මේ භාවනා කිය හිත රවට්ට ගන්න තැනට යන්න එපා. ඔබ ඉන්න තැන දැකලා ඇත්ත දැකලා ඩිංග උඩට එන්න බලන්න. අඩුම තරමේ මුකුත් කරන්න බැරි නම් ඊළඟ මෛත්‍රී ශාසනයවත් අදිෂ්ඨාන කරගන්න. මෛත්‍රී ශාසනයවත් අදිෂ්ඨාන කරගෙන මේකේ සීලාදී ගුණධර්ම ටිකවත් සම්මතයටවත් කරගන්න පින්වත්නි. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවත් කරගන්න පිළිවෙලට පින්වත්නි. ඒ කරන ගමන් අදිෂ්ඨාන තියාගන්න මෛත්‍රී ශාසනයවත් ගමන නිමා කරනවා කියලා. දැන් පින්වත්නි මහා ගැඹුරු අභිධර්මයන් අහන්නේ. හැබැයි එයාලත් එක්ක කතා කරන්න බෑ. ගැටෙන්න එන්නේ. අනුන්ගේ දියුණුව දකින්න බෑ. දැන් ඉපදිච්ච අය මැරෙනවා කියලා දන්නේ නැහැ. පින්වත්නි මේ මම කියන ඒවා එක්ක ඕගොල්ලෝ හිත මේව කරගන්න එපා. අවදි කරගෙන ඔබට ඔබ හිතයිසී වෙන්න. ඔබ අපිට හිතයිසී වෙන්න එපා. මම දන්නවා මේ ඉන්න කිසිම කෙනෙක් අපිට හිතයිසී නැහැ. මත් නිසාද මම මෙහෙම කියන්නේ. මම දන්නවා ඔබට හිතයිසී නැති කෙනා අනිත් අයට හිතයිසී නෑ වෙන. ඔබට හිතයිසී කෙනෙක් ඉන්නවා තමන්ට හිතයිසී නම් එයා අපිට හිතයිසී. තමන්ට මෙත් වැඩන කෙනෙක් ඉන්නවා අනුන්ටත් මෙත් වඩනවා පින්නවා. නැත්තම් නෑ පින්නවා. ඒ නිසා ඔබ මේක දකින්න. දැන් මේ ගැලවෙන ප්‍රතිපදාවට ගැලවෙන මාර්ගයට පිවිසෙන්න පින්වත්නි. මේක කොහොම හරි මේ ජීවිතේ මේක පුරුදු කරන්න. මේ පොඩි අවුසක් තියෙන මේ කොයි වෙලාවෙ මැරලා යයිද කියලා දන්නේ නැති අවිනිශ්චිත ජීවිතයක් දරන් ඉන්න අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අඩුම තරමේ පින්වන්දි දැන් ඕගොල්ලෝ මම මේ කියන එක ඔබ හොඳට බලන කොපමණ ගැඹුරු කොපමණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පුදුම විදියට විස්තර කරමින් මේ ලෝකයා දැන් යනවා පින්වත්නි. හරි හොඳයි. පටිච්චසමුප්පාද ධර්මයන් ගැන කියමින් යනවා පින්වත්නි. හොඳයි. ඔබේ ගෙදර දරුවෙක් නැති වුණොත් දරුවෙක් පැනලා ගියොත් අකීකරු වුණොත් වෙන මොන හරි දෙයක් වුණොත් දැන් එතකොට අර පටිච්චසමුප්පාද ධර්මයන් කියපු ඔබ පංච උපාදානස්කන්ධ දුකයි කියපු ඔබ අභිධර්මයන් ලොවට කියන ඔබ අඩුම තරමේ පින්වත්නි කර්මයේ කර්මඵල පිළිගන්න තැන ඉන්නවද බලන්නකෝ. එයා කරපු කර්මයක් තමයි එයාට විපාක දුන්නේ කියලා ඔබේ සිත ආරක්ෂා කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ පින්වත්නි මෙතන. දැන් ඔබේ දරුවෙක් අකාලට ටක් ගාලා මැරලා ගියොත් දැන් ටක් ගාලා මැරලා ගියොත් දරුවෙක් එතකොට ඔබට හිතන්න පුළුවන්ද අයියෝ එයා එහෙනම් පෙර සසරේ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරපු අය සතර පායි ඉපදිලා ඒ කර්ම ගෙවලා මනුස්ස ලෝකයාවත් ශේෂ කර්ම විදිහට එයාලා අඩුවාවුසින් මිය පරලොව යනවා කියලා ඒ බණපදය ඒ සම්මත බණපදය කර්මය කර්මඵල මත පිහිටපු සම්මත බණපදය ඔබට ඔබේ ඥාතින්ට කියන්න පුළුවන්ද? පුළුවන් කෙනෙක් ඉන්නවද? කිසි කෙනෙක් නැහැ පින්නත්. දැන් ඔබ එහෙම කිව්වොත් ඒ කිසි කෙනෙක් පිළිගනීද? පිළිගන්නේ. ඔබටත් මේ මොන හරි දෝෂාරෝපණයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඔබ පිළිගන්නේ නැහැ. පින්වත්නි මේ ආපු කවුරුත් පින්වත්නි තමන් කරපු කර්ම ටික පොදි ගහගෙන තමයි මෙහි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඊළඟ නිමේෂයේ කුමක් කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නේ පින්වත්නි. අපි දන්නේ මොකක් අපිට මුහුණ දෙන්න වෙයිද කියලා. එහෙමවත් දැන් ඔබට මේ හිත ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙයිද? බලන්නකෝ. නමුත් අපි කරන්නේ මහා ලොකු දේවල්. කියන්නේ අපි භාවනා වැඩසටහම්මයි කරන්නේ.
භාවනා පින්නන්දි භාවනා වැඩසටහන් කරන එක හොඳයි. හැබැයි දැන් ඕ කරන එකෙනුත් අපිට ප්‍රතිඵලයක් එන්න ඕනනේ පින්වන්දි. දැන් මම මේ කතා කරන්නේම පින්වන්දි ඔබට යමක් කියලා දෙන්න නෙමෙයි පින්වත්නි. මේ ලංකාවේ ඕන තරම් කියලා දෙන්න අය ඉන්නව දැන්. කියලා දෙන්න නේ මම මේ ඔබට කියන්නේ දෙයක් ප්‍රායෝගික කරන්න. කියලා දෙන්න නෙමෙයි ප්‍රායෝගික කරන්න. මේ කියන එක ඔබ තුල තියෙයිද කියලා ඔබ තුලින් දකින්න පුළුවන් මනස බලන්න මේ කියන්නේ. තමා තුලින්ම බලන්න පුළුවන් දැක්ම මේ ඇති කරන්න මේ කියන්නේ මේ. යමක් කරන්න කියන එක තමයි මේ කියන්නේ. ඒසා කරන්න පින්නවනි කරන්න කියන්නේ මොකක් හරි කරන්න නෙමෙයි. එහෙම යමක් කරනව නම් මේන්න මේ උත්තර ටික එන්න ඕනද නැද්ද? එන්න ඕන. දැන් ඔබ කරා මොනවා හරි. හැබැයි උත්තර ඇවිල්ලා නෑ පින්නවනි. උත්තර ඇවිල්ලා නෑ. පුදුම වැඩක් පින්නවනි. හැබැයි අර කවුරුත් කියන්නේ නිවන් දකින්න ඕන. හැබැයි නිවන් දකින්න කියලා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒකටත් වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ වැඩ පිළිවෙල ප්‍රායෝගික කරන්න. හොඳට පින්නන්නේ මේක දකින්න ඕන. අපිට මේ තවම පින්වන්නේ තවම දැන් මේ ගිහි ගෙදර අතහැරලා යන්න පුළුවන් කියලා හිතන ස්වභාවය නැහැනේ. ගියත් ඉන්න පුළුවන් කියලා හිතන ස්වභාවය නැහැනේ. ආවෙයි කෙනෙක් ඉන්නේ ටික දවසයි. එක්ක කොහේ හරි දැන් අර බුදුරජාන් වහන්සේම දේශනා කරන්නේ මහන්නි වයසක අය නම් පැවිදි කරන්න එපා කියනවා. ඒගොල්ලෝ මුඩ පබ්බිතයෝ කියලා කියනවා ඉන්නේ නැහැ එක තැනක. ඇයි? එහෙම දැන් 50 60 වෙච්ච අය පැවිදි කරන්න එපා. පැවිදි කරුත් ඒගොල්ලෝ එක තැනක ඉන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාලා හිතනවලු මෙන්න මට මගේ දරුවෝ වගේ කෙනෙක් මට උපදෙස් දෙනවා. මෙන්න මට දානි ගන්න හැටි කියලා දෙනවා. යන හැටි කියලා දෙනවා. ඉන්න හැටි කියලා දෙනවා. අතුපතු ගන්න හැටි කියලා දෙනවා. ඒවා හිත නැමෙන්න කැමතිද? නෑ නැමෙන්නේ. හැබැයි ඒ එන අය පින්වන්දි කියන්නේ මේ පාපිස්සක් වෙන්න ඕන. පින්වන්දි පුදුම ඒ වචන කියනකොට ඇඟ කිලිපොලා යනවා පින්වන්දි. දැන් මේ අමු ගිහියෝ අමු කියන්නේ අමුම ගිහියෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි පාපිස්සක් වෙන්න ඕන කියන මේ අපිත් එක කියනවා. අපිට පුදුම හිතෙනවා දැන් එයාට එක වචනයක් මොකක් හරි එකක් කිව්වේ හැටියේ පාපිස්ස කොස්ස වෙලා කොස්ස උස්සගෙන එන්නේ වමාරගෙන එන්නේ පාපිස්ස දැන් මෙයාලේ වාසිතේ විතරයි මේ පාපිස්ස. දැන් බලන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන මේ පෘථග්ජනේ වරගෙන කරන වැරද්ද බලන්නකෝ. විහිළුවක් වගේ නේ පින්වත්නි. දැන් පාපිස්සක් වෙන්න කියන්නේ පොහසතාද දුප්පතාද කුලෙන් වැඩි කෙනාද කුලෙන් අඩු කෙනාද පිරිසුදු කකුල් තියන අයද කුණු ගෑවිලා ඉන්නේද ඕනම කෙනෙක් ඔක පහගෙන යන එකනේ. ඒ වගේ දැන් පාපිස්සක් වෙන්න කියන්නේ කවුරු කිව්වත් අනුශාසනාවක් පිළි අරගෙන මොන දෙයක් වුණත් ගැටෙන්නේ නැතුව සාමාන්‍ය මට්ටමේ යටහත් පහත් ඉන්නවා කියන එක. යටහත් දැන් බලන්න සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදුවනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝක උත්ති බුදු අම්මි දැන් ඔය ටික පින්නදී විස්තර කරනෝනේ පුදුම විදිහට. ඔය එක දැන් ඕවා කියනවා පුදුම තරම් විස්තර කරනවා පුදුම තරම් ඔය කියන එකක මෘදු බවක් තියෙන වෙයි සුවච බව තියෙන වෙයි. දැන් වචනේ මෘදු සුවච කියලා කිව්වට නෑ දැන් Taman තුල ගුණේ තියේද බලන්නකෝ. ඒව නෑ පිනන් මේ පොතටයි කියවීමටයි විතරක් ගිහිල්ලා.
දැන් මේ ඔබට තියෙන එකම දේ පින්නනේ මම නම් දකින්නේ මේ කියවීමටයි ඔය පොත්වලටයි ගිහිල්ලා අහන එකටයි විතරක් ගිහිල්ලා මේක ප්‍රායෝගික කරන එක අතහැරලා ඔබ ප්‍රායෝගික කරන දේ අතහැරලා මේ අහන කියන එකට විතරක් ගිහිල්ලා තියෙනවා. නැත්තම් පින්නන්නේ මේ එකක් මොකක් හරි එකක් ඇහුවනම් අහපු එක Tamanට දාලා ගලපන්න. ගලපනකොට හොඳට Tamanට පේනවා පින්න. ඒක දිග්ගටම බහුල වශයෙන්ම ප්‍රගුණ කරන්න. බහුල වශයෙන් භාවිතා කරන්න. ඒක දකින්න Taman තුලින් වැඩේ ෆේල් වෙයි, පරාද වෙයි දකින්න. එතකොට අන්න ඔබ ශක්තිමත් වෙලා එනවා පින්වත්නි. නැත්නම් ඉන්නේ නෑ පින්නත්. නැත්නම් එදා පටන් ඔය විදිහට මැරෙනකම්ම ඔය විදිහටම තමයි ඉතින්. කොහොම පින්නත් මේක අනුම් වෙනුවෙන් නෙවෙයිනේ පින්නන්නේ තමන් වෙනුවෙන් නෙවෙයි. මේක තමන්ට රැකවරණේ හදාගන්න එක නේ පින්නන්නේ අනුන්ට හදාගන්න එක නෙමෙයිනේ. ඉතින් තමන්ගේ රැකවරණේ තමන් හදාගන්න පුළුවන් නම් නැත්තම් මේ ඔබ සසරට වැටුනොත් පින්වත්නි මේ සංසාර ප්‍රවාහයට ගැටගෙන වැටුනොත් පින්නන්නේ අපිට කවුරුවත් නැහැ. අනන්ත අප්‍රමාණ දුකටපත් වෙන්න වෙනවා. මේ දැන් මේ මනුස්ස ලෝකය කියන්නේ කාම ලෝකයක්. මේ කාම ලෝකයේ සැප අනන්ත තියෙනවා. මෙච්චර සැප තියෙන මෙච්චර රැකවරණය තියෙන මේ කාම ලෝකයේ අපිට ඉවසන්න බැරි දුක්ඛන්දරා තියෙනව නම් දරන්න බැරි වේදනාවන් තියෙනව නම් පින්වත්නි සතර අපායට වැටුනොත් මොනවද කියලා හිතන්නකෝ දල වශයෙන්වත්. එහෙම හිතලා පින්නන්නේ මේ අතහරින්නකෝ. ඒ දැක්ම හිතන්නකෝ හිතින් ගැලවෙන විදිහට. දැන් ඔබට මොන දැක්මක් හිතුවත් ගැලවෙන්නේ නැහැ නෙවෙයි පින්වත්නි. දැන් පින්වත්නි මේ අහන මේ සාවිශාලම් මේ බණහන මේ පිරිසට දැන් බලන මේ පිරිසට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැන් මෙතෙන්ට වැඩලා අනුශාසනාවක් කරා කියනකොට ඔබ සේරම හොඳට අහගෙන ඉන්නවා. එකෙක් ගැලවෙන්නේ නැහැ පින්වත්. එක්කෙනෙක් ගැලවෙන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ මොන හරි අනුශාසනාවක් කරොත් මහණෙනි මේ සියල්ල ඇති වෙන්නේ ඉපදීම නිසා තමයි මේ දුක කිව්වොත් එහෙමයි ස්වාමීනි ඉපදීම හේතු කොටයි කියයි. එතකොට කියයි බුදුහාඳුරෝ ඉපදීම නිසා මේ දුක ඇති වෙනවා මහණෙනි මේ පින්වත්නි කියලා කියනකොට මේ ඕගොල්ලෝ කියනවා ස්වාමීනි ඉපදීම ඇතිවන්නේ භවය නිසායි. දැන් බුදුහාඳුරෝ බලනවා යකෝ මම බයිපාස් කරන්නේ මේව. දැන් මේගොල්ලෝ කියන්නේ ස්වාමීනි ඉපදීම ඇති වෙන්නේ භවය නිසායි. ඇයි මේ සීරම ඔබ දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන්නේ ඔබ කොහෙද මේ ඉන්නේ? මොකද්ද මේ ලෝකයට වෙලා තියෙන්නේ? බුද්ධ වචනේ පාඩම් කරලා මතක තියාගෙන මේගොල්ලෝ මේ සෙල්ලමක් නේ කරන්නේ. එතකොට ඔබ කියන දේ දන්නවද බලන්නකෝ. ඒ කියන්නේ පින්නන්නේ එදා හිටි පෝටලි හාමුදුරුවන්ටත් එහා ඔබ දන්නවා. හැබැයි හිස් සම්පූර්ණ හිස් පින්වන්නේ. හැබැයි අර සේරම දන්නවා. මේක පින්නත් එච්චර දැන එකම දහම් පදයක් දැනගත්තත් බොහෝ ප්‍රමාණවත් ඒක ඔබට ගලපලා බලන්න පුළුවන් නම් ගලපලා බලන්න පුළුවන්. දැන් පින්නන්නේ ඕගොල්ලෝ දන්න මේ ධර්ම කාරණා ටික දැනගෙන ඉන්න තැන බැලුවොත් එතනනේ තියෙන්නේ. ඇයි මේ වෙලා තියෙන්නේ? ඔබේ දැක්මම වෙනස් වෙලා විකෘති වෙලා. ඔබ දැන් මේ ගැලවෙන්න කියන්නේ මෙන්න කොහෙන්වත් දැන් මට හිතෙන විදිහට පින්නන්නේ ඔබට හිතනවත් දන්නේ මේ මහලහල කොයි කලක හරි ගැලවෙයි. අනාගතේ හිමිදෙන කොයි කලක හරි ගැලවෙයි. මේ මෛත්‍රී බුදුහාඳුරෙන් කාලේ නැත්තම් ඊළඟ බුදුහාඳුරන්ලගේ කාලෙකදී හරිවත් ගැලවෙයි.
ඒ නිසා අපි මෙහෙම අහගෙන යමු කියලා. ඒ කතන්දර නෑ පින්වත්නි. දැන් මෙතනින් ඔබට මේක අවබෝධ කරගෙන යම් මට්ටමකට රැකවරණය හදාගන්න බැරි වුණොත් මෙතනින් සතර පායට වැටුණාට පස්සේ මෛත්‍රී බුදුහාඳුරගේ ශාසනය යනකනොත් ඔබ සතර පාය වෙන්න පුළුවන්. මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ කල්ප ගානකට බුදුවරු නෑ. ඒකයි ඔබට මේ තරම් මේ අවධාරණය කරලා කියන්නේ යම් මට්ටමකට හරි මෙතෙන්ට පුරුදු වෙන්න කියලා. මේ තව පොඩි අවුසක් නේ අපිට තියෙන්නේ පින්වත්නි. නැත්තම් ඔබේ හිත බඳින්න පුළුවන් එක එක දේවල් වලට. ඒ බැඳීම් ඇති වෙන දේවල් අහන්න ඔබ ඊටාම කැමතියි. ගැටීම් ඇති වෙන දේවල් අහන්න ඊටාම කැමතියි. මක් නිසාද? ඔබ මාර දූවරු නිසා. මාරයන්ගේ දරුවෝ. මාරයාගේ දරුවෝ කැමති බැඳීම් ඇති වෙන දේවල් වලටමයි. ගැටීම් ඇති වෙන දේවල් වලටමයි. බලන්න. ඉතින් ඒ නිසා කල්පනා කරන්න පිනා ටිකක් හිතන්න. මම මේ නිකන් කියන්නේ මං කිව්ව කියලා ඕගොල්ලෝ මොකක්වත් හිතන්නේ නැති බව මම පැහැදිලිවම දන්නවා. එහෙම හිතන්න ඔබට හැකියාවක් ඇත්තේ නෑ. අනිත් එක පිළිබඳ කොහොම හිතන්නේ පින්වත්නි? දැන් මට තේරෙනවා ඔබ හිතන හැටි. ඔබට එහෙම හිතන්න තරම් තැනක් ඇත්තේ අනේ නෑ පින්නනේ. පෙහෙරුන්ගේ කැඳහැලියේ වැටුණු නූල් පන්දුව වගේ කියනෝනේ පෘථග්ජනය බුදුහාඳුරු දේශනා කරන්නේ. මේකේ කෙලවරක් හොයාගන්න බෑ. අනේ ඔබටත් එහෙම මේ කෙලවරක් හොයාගන්න බැරුව හැමතේම මේ දුවනම පින්වත්නි. ගිනි අරගෙන තියෙන්නේ. දැන් හවස 4 වෙන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ. මේ ඔබට පුදුම වැඩ ටිකක් තියෙන්නේ පින්වත්නි. දැන් මේ ටික ඉවර කරගන්න මේ හරියට උත්සාහ දරන්න ඉතින්. ඒ නිසා ඔබ කැමති විදිහක ඉතින් ඔබ යන වැඩපිළිවෙල ඕන විදිහක යන්න. අපි මේ ඉතින් විස්තර කරන්නේ මෙන්න මේක ඇත්ත. මේ ඇත්ත දකින්න පුළුවන් ඥානවන්තයෝ ඒ ඥානවන්තයන්ගේ ඇස්සරේවා. අනිත් අය ඉතින් උත්සාහ දරන්න ඒ පැත්තට හැරෙන්නවත්. ඊළඟට අපි කොහොම කරත් තව කවුරු හරි කෙනෙක් වංචනික කරගෙන රවට්ටගෙන මොන විදිහෙන් කොහොම අපි මේ කටයුත්ත කරත් වෙනවන්නේ අපිට යම් දවසක මේ සියල්ලට මුහුණ දෙන්න වෙනවා. එදාට අසරණ වෙනවා. එදාට කවුරුවත් නැති වෙයි ඔබට. මේ ධර්මයේ විතරයි පිහිටට තියෙන්නේ. ඒ නිසා අන්නේ පිහිට ගන්න ඔබ දක්ෂ වුණොත් ඔබ සැබෑම ඥානවන්තයෙක් වෙයි. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.